දැන් වහන්සගේ අතිශුද්ධ නාමයට ප්‍රශංසා වේවා. උන්වහන්සේ තවත් ඊරිදා දවසක් අපට දීලා අද දවසේදී ඔබගේ ගෘහවලට මේ දේහය ගෙන එන්න දුන්නා මහත් වූ කරුණාව නිසා. අපි මේ දවසේදී ඔබගේ නිවස කුඩා සභාවක් බවට පත් කරන්න යනවා. ඔබ එකතු වෙලා බයිබලයේ කියලා තියෙන දෙන්නෙක් හෝ තුන්දෙනෙක් මාගේ නාමයෙන් යම් තැනක රැස් වෙනවද ඒ ස්ථානෙහි මම ඔබලා සමග සිටිමි කියලා. ඒ අනුව ඔබගේ නිවසේ අද දවසේ ඔබ රැස් වෙන අවස්ථාවේදී සෝවාගේ නාමයෙන් උන්වහන්සේ ඔබගේ නිවසේ මේ ස්ථානයේ ඔබගේ නිවසේ වාසය කරනවා ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපි යාඥා කළා වහන්සේට මේ දේවමය බාර කරමින් අපි වහන්සේ ඉදිරියට යමු. යනකිටලා යාඥා කරමු. शुद्ध महोत्तम जीवमान देव प्यारणे अभिषेक करना वहाँसे स्वामी दास में स्वाइन वहाँसे अदास मे देव में स्वाइन वहाँसे मे वहाँ से दरो वास करना गृहेट गेने एम संधा वहाँ अपने दुन्ना अन्न की अवस्था अनुसार सूर्यवंत अभिधानवा अभी कोई हिटियात वहाँ के नाम रसन अवस्थावधि वहाँ से ऐसा निन्वा ये समय यातना करना मैं हेम निवसकम अदास वहाँ अम्मू के तबा सो अभी करना नमस्कार प्रसाव समग ये पे मैं अदली वंत अंट सहभागी पुलंका दीला वहाँ के नाम होंगे निवस अवसर अंट प्रसा करंट वहाँ से गौरव करंट और उदाकल मेव ये अवस्था यातना करना वहाँ के अम्मुखे ये निवस फैमिन वहाँ अम्मू के पूर्वा ये स्थान वहाँ कुदम दे करंट बलव दे करंट के यातना करना वहाँ वजन दास्याद अदास सुधन करुतन वहाँ से अपने अदास जीवमान पाणी स्वामी अपने वहाँ से अरुत आत्मिक प्रबोधय आत्मिक वर्धन देने यातना करना स्वामी में शिरोदय बार क्रमी अब के नाद में निवस बार क्रमीन यातना करने ये वहाँ से शुद्ध वो उत्तम नामेन आमेन और मैं आस्थावादी स्वामी वहाँ से प्रशंसा करने देना अभी वहाँ से प्रशंसा करने ले स्वयं දෙවියන් වහන්සේ මේ අපිට ලබා දී ඇති කාලය නිසා ස්තුතිවන්ත වෙමින් අපි ඉන්න ස්ථානයේ අපි නැගිට දෙවියන් වහන්සේගේ ගෘහය අපේ නිවසටම පැමිණ තිබෙනවා. ඉතින් අපි ඉන්න ස්ථානයේ නැගිට අපි දෙවියන් වහන්සේව ඊටමත් සතුටින් ප්‍රීතියෙන් ප්‍රශංසාවෙන් නමස්කාර කරමු. गाना करमु सैम कालेदी सैम वेलेदी गुणवंत सितिन सुतिदेम सेमर येसुनी सुतिदेम सैम वेलेदी सुतिदेम पेंबर येसुनी सुतिदेम सैम वेलेदी सुतिदेम मुल्तनतो बाई अंतिमतो बाई सेनसुमतो बाई मागेताग्यातो बाई मुल्तनतो बाई अंतिमतो बाई सेनसुमतो बाई मागेताग्यातो बाई सैम कालेदी सैम वेलेदी गुणवंत सितिन सुतिदेम पेंबर येसुनी सुतिदेम एंगलदी सुतिदेम पेंबर येसुनी सुतिदेम सैम वेलेदी सुतिदेम मार्गयातो बाई जीवयातो बाई सत्यातो बाई मागे स्वामी तो बाई मार्गयातो बाई जीवनयातो बाई सत्यातो बाई मागे स्वामी नो बाई सैम कालेदी सैम वेलेदी गुणवंत सितिन सुतिदेम स्वामिनी पेंबर येसुनी सुतिदेम सैम वेलेदी सुतिदेम पेंबर येसुनी सुतिदेम सैम वेलेदी सुतिदेम गीतयातो बाई प्राणयातो बाई गलौमातो बाई मामितुवे ओ बाई गीतयातो बाई प्राणयातो बाई गलौमातो बाई मामितुवे ओ बाई सैम कालेदी सैम वेलेदी गुणवंत सितिन सुतिदेम
සුතිදෙම් සෑමවේලයේදී සුතිදෙම් පෙම්බර යේසුනී සුතිදෙම් සුතිදෙම් සෑමවේලයේදී සුතිදෙම් ඔව් ස්වාමිනී අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී මේ අවස්ථාවේදී අපි ඉතාමත් ගැටලු කඳුළු තුළින් යන අවස්ථාවේදී ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතිය ප්‍රශංසාව ලබා දෙනවා ස්වාමිනී මක් නිසාද ඔබ වහන්සේ විශ්වාසවන්ත වූ මේ විශ්වයේ මැවුම්කරුවාණන් තුමන් ඔබගේ ප්‍රේමය ස්වාමිනී නොනිමෙන ප්‍රේමයක් ස්වාමිනී ස්තුති ස්වාමිනී ඔබ නම දෙන්නට ආවෙමි සමිදේ ඔබ හට ඇති ප්‍රේමය නිසා පැසසුම් ගී ඔබ වෙත පුඳනෙමිමා ඔබ මාගේ දෙවිඳු නිසා හද පිරි සතුටින් ඔබ පසසමිමා ගැලවුම් කරු ඔබම නිසා ස්වාමිනී මුළු ආත්මයෙන් බුද්ධියෙන් ශක්තියෙන් නමදිමි මාදෙව් සමිදා අපි ගාන කරමු විශ්වයේ මැවුම් කරුවානනී ඔබටයි මේ ස්තුතිගී පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබ තුල වැතියෙන් ඔබ නම දින්නට ආවෙමි සමිදේ ඔබ හට ඇති ප්‍රේමය නිසා ඔබ වෙත පුදනෙමිමා ඔබ මාගේ දෙවිඳු නිසා හද පිරි සතුටින් ඔබ පුසසමිමා ගැලවුම් කරු ඔබම නිසා මුළු ආත්මයෙන් බුද්ධියෙන් ශක්තියෙන් නමදිමි මාදෙව් සමිදා විශ්වයේ මැවුම් කරුවානනී ඔබටයි මේ ස්තුතිගී ගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබ තුම බැතියෙන් විශ්වයේ මැවුම් කරුවානනී ඔබටයි මේ ස්තුතිගී පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබ තුම බැතියෙන් වඳිනෙම් ඔබ තුම බැතියෙන් හල්ලෙලූයා ස්වාමිනී ඔබට ස්තුතිය ප්‍රශංසාව මහිමය ගෞරවය වේවා ස්වාමිනී ඔබ අපගේ ගැලවුම් කරුවාණන් නිසා ස්වාමිනී ඔබට ස්තුතිය ප්‍රශංසාව වේවා ඔබ නමදිමි ස්වාමිනී විශ්වයේ මැවුම් කරුවානනී මේ ස්තුතිගී පසසාගයම් ඔබේ නාමය වඳිනෙම් ඔබ තුම බැතියෙන්
ඇතින් ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී සියලු ගෞරවය මහිමය ස්තුතිය ප්‍රශංසාව ලැබීමට සුදුසු තැනන් වහන්සේ ස්වාමිනී Obedie pamule sitimi mama prema Yesuni Obedie pamule sitimi mama prema Yesuni Jesus sema yadnya benam sitina se denwarama Jesus sema yadnya benam sitina se denwarama pamule sitimi mama prema Yesuni obedevya pamule sitimi mama prema Yesuni rupe obe penena se Darshanaved Maswamine Rupe Obe Penena Se Darshanaved Maswamine Obedevya Pamule Sitimi Mama Prema Yesuni Obedevya pamule sitimi mama prema Yesuni Samavele atmen piri divatventam den karuna uswamini Samavele atmen Jivatventam den karuna obedevya pamule sitimi mama prema Yesuni obedevya pamule sitimi mama prema Yesuni Stuti veva swamini Miri hadin kata karan hati mage dan sana san Miri hadin kata karan hati mage dan sana san O Swamini kata karana Swamini ඔබ අභිමුඛයේ සිටින මේ අවස්ථාවේදී ස්වාමිනී අපේ හදවත් ස්වාමිනී සනසන්න ස්වාමිනී ස්තුති වේවා ඔබේ පාමුලේ සිටින්න
සංගලොව පවසයි මරණින් දෙවිඳු ගැන මහිමාන් වෙතයි රුව කුමටද සසඳන්නේ අපි ගානා කරමු සංගලොව පවසයි මරණින් දෙවිඳු ගැන මහිමාන් වෙතයි රුව කුමටද සසඳන්නේ සියසුනේ සිහසුනේ සදා ඔබ බැටළුවානෝ මදන නමමින් ඔබ නමදින්නේමි සිහසුනේ සදා ඔබ බැටළුවානෝ මදන නමමින් ඔබ නමදින්නේමි සිහසුනේ සදා ඔබ බැටළුවානෝ ස්වාමිනී මදන නමමින් ඔබ නමදින්නේමි Hallelujah Hallelujah Ore mama kashere mama සිංහාසනයේ වැඩවසනා ශුද්ධයි ඔබ අතිශුද්ධයි ඔබ සිංහාසනයේ වැඩවසනා ශුද්ධයි ඔබ අතිශුද්ධයි ඔබ නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි ආරම්භයත් අවසානයත් අල්ෆා ඔමේගාද ඔබතුමාමයි ආරම්භයත් අවසානයන් අල්ෆා ඔමේගාද ඔබතුමාමයි නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි O ස්වාමිනී O සිංහාසනයේ වැඩවසනා සුවිශුද්ධ වූ ස්වාමින් ඔබයි ස්තුති වේ ස්තුති වේ O ස්වාමිනී ඔබ සිංහාසනයේ වැඩවසන්නා වූ සුවිශුද්ධ වූ බලවන්ත වූ අනර්ග වූ විශ්වාසවන්ත වූ ස්වාමින් ඔබයි ස්වාමිනී ස්වාමිනී අප වටපිටාවේ අපගේ ජීවිත තුළ ස්වාමිනී කුමක් සිදුවුවත් ස්වාමිනී ඔබ වහන්සේ තවමත් විශ්වාසවන්ත වූ අපට කරුණාව ගෙන දෙන්නා වූ අපට සුවය ගෙන දෙන්නා වූ ස්වාමින් ඔබයි ස්වාමිනී ස්වාමිනී සියලු මහිමය මේ නමස්කාරය ස්වාමිනී ප්‍රශංසාව අපගේ සියලු ජීවිත ස්වාමිනී ඔබ වහන්සේට පමණයි ස්වාමිනී
ස්තුති වේවා ස්වාමිනී. ගෞරව වේවා මහිමය වේවා ස්වාමිනී. සියල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ඉල්ලා සිටිනවා. ආමෙන්. අපි දැන් අපගේ දසෙන් කොටස් සහ පඬුරු දෙවියන් වහන්සේ වෙතට නමස්කාරයක් ලෙස ලබා දෙන්න කාලය ගත කරනවා. ඉතින් ඔබගේ දසෙන් කොටස් පඬුරු ඔබට දැන් ඉන්න ස්ථානයේ එක් රැස් කර ඒ වෙන්කොට තබන්න පුළුවන්. නැත්නම් තිරේ දිස් වෙන ලයිට් හවුස් දේවස්ථානයේ ගිණුම් අංකයට ඔබට ඒ බැර කරන්නට පුළුවන්. ඉතින් අපි මේ ගීතය ගායනා කරන ගමන් අපි උන්වහන්සේගේ ගුණවන්තකම උන්වහන්සේගේ සැපයීම සිහි කරමින් උන්වහන්සේ අපිට දී තිබෙන දේ නැවත උන්වහන්සේට අපි ලබා දෙමු. සෑම කාලේදී සෑම වේලේදී ගුණවන්ත සිතින් ස්තුති දෙම්. පෙම්බර යේසුනි ස්තුති දෙම් ස්තුති දෙම්. සෑම වේලේදී ස්තුති දෙම්. යේසුනි ස්තුති දෙම් ස්තුති දෙම්. සෑම වේලේදී ස්තුති දෙම්. දෙවිඳුත් ඔබයි සමිඳත් ඔබයි කිතුතුමත් ඔබයි මගේ රජින්දත් ඔබයි. දෙවිඳුත් ඔබයි සමිඳත් ඔබයි කිතුතුමත් ඔබයි මගේ රජින්දත් ඔබයි. සෑම කාලේදී සෑම වේලේදී ගුණවන්ත සිතින් ස්තුති දෙම්. පෙම්බර යේසුනි ස්තුති දෙම් ස්තුති දෙම්. සෑම වේලේදී ස්තුති දෙම්. පෙම්බර යේසුනි ස්තුති දෙම් ස්තුති දෙම්. සෑම වේලේදී ස්තුති දෙම්. අපි මේ උදෑසන කාලේ අපේ නිවසල ඉඳලා අපගේ ස්වාමීන් වහන්සේගේ නාමය ඔසවැව්වා, ප්‍රශංසා කෙරුවා, ගායනා කෙරුවා. ඒ නිසා උන්වහන්සේගේ අභිමුඛය ඔබ මැදට පැමිණලා තිබෙනවා. උන්වහන්සේ ගැන බොහෝ ප්‍රසන්නව සිටිනවා. ඔබගේ නිවස ප්‍රශංසා ගෘහයක්, නමස්කාර ගෘහයක් කරගන්න අනිවාර්යයෙන් මතක තියාගන්න. හොඳයි මේ උදෑසන කාලයේ ඔබ සෑම කෙනෙක්ම දුන්නා වූ ඔබගේ පඬුරු ඔබ අතර ගන්න, ඔබ ඔසවන්ට ඔබ අපි ඒ පඬුරු වලට යාඥා කරමු. පෙම්බර මහෝත්තම ජීවමාන දේව පියාණනේ, ඔබ වහන්සේ අපට දුන්න උතුම් ත්‍යාගය වන යේසුස් වහන්සේව සිහි කරනවා. අපි පාපේ කුලේ ගෙවලා අප වෙනුවෙන් කුරුසේ පූජා කරලා අප මිලදී ගත්තා ඔබ වහන්සේට අනික වාරයක් ස්තුති කරන අතර ඔබ වහන්සේ අපට කෙරුවා හැම යහපත් දෙයක් සිහි කරලා ස්වාමනේ ඔබ වහන්සේ වෙනුවෙන් මේ උදෑසන කාලයේ ස්වාමීන් වහන්සේ අපට දෙන්න ඒ දසෙන් කොටස පඬුරු දෙන්න දුන්න අවස්ථාව නිසා ස්තුතිවන්ත වෙනවා. දැන් ස්වාමී මුදවට ආශිර්වාද කළ මැනව මේ තුලින් ස්වාමී රාජ්‍ය ගොඩනගන්නට ඔබ වහන්සේගේ සභාවට ඔබගේ සේවකයන්ට වරම් දුන මැනව මේ දුන්නා සියලු දෙනාට ඔගේ පවුල් වලට ඔගේ නිවෙස් වලට ආශිර්වාද කළා. ඔවුන් සපලෙන් ගැනගේ මැනව කිසි හැඟයක් නැතුව ඔබ ඔවුන්ගේ ජීවිතයේ සියල්ල සපයා දෙමින් ජෙහෝවා ජෛරේව සිටමින් ඔබ ඔවුන්ට උදා කරමින් ගැනගේ මැනව. දැන් සුද පියාණන් වහන්සේ ඔබ මේ මුදල් බාර කරනවා. ඒ වගේ මේ අද උදෑසන කාලේ දෙන්න පණිවිඩය දේව දාසයා ඔබට බාර කරනවා. ඔහු තුලින් ඔබ අද දවසේදී අපිට කතා කරමින් අප ධෛර්යමත් කළා. ඔබ ලං කරත මැනව දැන් ස්වාමීනේ සියලු ප්‍රශංසා ගෞරවය මහිමය ඔබ හාර පුද කරමින් මේ සිල් දෙල්ලා අපි යාඥා කරන්නේ වහන්සේගේ සුද්ධ ජීවමාන වූ උතුම් නාමයෙන්. ආමේන්. විද්‍යාසන කාර්ය සන්තෝෂ වෙනවා මැදෙහි අපි ප්‍රධාන සපූජකතුමා පාස්ටර් ක්‍රිෂ්ණරාජ අපි මැද ඉන්නවා. අපි එතුමාට කැඳවනවා ස්වාමීන් වහන්සේගේ වචනය අද්වාසන කාලේ බෙදා දීම සඳහා. දෙවියන් වහන්සේට ස්තුතිය. නැවතත් මේ උදෑසන ඔබ සමග දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගන්නට මට අවස්ථාව දුන්න නිසා මේ සභාවටත් දෙවියන් වහන්සේට මම ස්තුති කරනවා මාව අද ආරාධනා කරපු නිසා. දැන් විශේෂයෙන්ම මම කතා කරන්නට කැමැති මේ දවස්වල අපි හැමෝම ප්‍රශ්නය නිසා
හුඟක් අය මට කියනවා යාඥා කරනවලු ටෙලිෆෝන් එකේ යාඥා කරනවලු විවිධ ක්‍රමවලින් යාඥා කරනවලු. ඒක ඉතාමත් හොඳයි. තමුන් දැනගත යුතුයි දෙවියන් වහන්සේ අපට කතා කරන්නේ උන්වහන්සේගේ වචනය තුලින්. අපි උන්වහන්සේට කතා කරන්නේ යාඥා තුලින්. හැබැයි ඒක තමයි අපට දොර විවෘත කරලා තියෙන පියාණන් වහන්සේ ළඟ යන්න. ඒක තමයි දෙවියන් වහන්සේ අපට දීපු වරස් ප්‍රසාද. උන්වහන්සේගේ ඉදිරියට යන්න පුළුවන් යාඥාවෙන්. නමුත් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් බලන්න ලූක්ගේ සුභාරංචි 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ගෝලියෝ ගිහිල්ලා දෙවියන් වහන්සේගෙන් යේසුස් වහන්සේගෙන් ඇහුවා යෝහාන් ඒ කියන්නේ යෝහාන් ඒ කියන්නේ බෞතිස්ම කරපු එක්කෙනා එයාගේ ගෝලයන්ට යාඥා කරන්න කියලා දුන්නාලු. අපටත් කියලා දෙන්න කියලා තමයි ඒක ලියලා තියෙන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කියන දෙවියන් වහන්සේගේ යාඥාවල ඒක තියෙනවා ඒක. නමුත් දෙවියන් වහන්සේ දැනගත්තා මේ ලෝකයේදී ප්‍රශ්න ගොඩක් තියෙනවා. ප්‍රශ්න නැතුව ලෝකයක් නැහැ. ඒක ආරම්භයේදී ඉඳලා දැන් බලන්න නෝවාගේ කාලේදී සම්පූර්ණ මිනිස්සු දෙවියන් වහන්සේ විනාශ කළා. නෝආයරෙන් හේතුව එච්චර මිනිස්සු දෙවියන් වහන්සේට විරුද්ධව කරන ක්‍රියා සියලු දේම උන්වහන්සේට කැමති නැහැ. උන්වහන්සේට දැනුත් කරන්න පුළුවන්. ඒ විදිහ කැමති නම් නමුත් උන්වහන්සේ පොරොන්දුවක් දීලා මින් පස්සේ කවදාකවත් මේ ලෝකේ වතුරෙම විනාශ කරන්නේ නැත. දැන් 17 වෙනි පරීක්ෂය ගත්තොත් මම 18 තමයි කතා කරන්න. පළවෙනි පදේ සිට පද කීපයක් 17 වෙනි පදේ ගත්තොත් දෙවියන් වහන්සේගේ නැවත ඊම ගැන තමයි කියලා තියෙන්නේ. හුඟක් අය අහනවා කවද්ද දෙන්නේ කියලා. මම කලිනුත් කිව්වා 1900 ඔයාලා ඉපදෙලා නැහැ. 72 අපේ ඉංග්‍රීසි ගුරුවරු එයාගේ කාර් එකේ පිටිපස්සේ ලියලා තමයි යේසුස් වහන්සේ එනවා කියලා. එයා ඉස්සරහ දෙන්නේ නැහැ. හේතුව ඉස්සරහ දැම්මොත් ඔක මා වෙන්නේ බලන්නේ. පිටිපස්සේ මම ලියලා තියෙන්නේ ඒකට ඔයගොල්ලෝ පරල බලලා එනවාද කියලා. ඒගොල්ලන්ට 1942 දන්නවනේ පළවෙනි යුද්ධ දෙවෙනි යුද්ධ ඔක්කොම තිබිච්ච ආවම ඔන්න පිරිසු හිතන ඔන්න එනවා කියලා. දැන් මේ ලෝකයේ තියෙන කොරෝනා ප්‍රශ්නය උඩත් මේ ලංකාවේ තියෙන කොරෝනා නෙමෙයි ඕනතරම් ප්‍රශ්න තියෙනවා මෙතන. අර එක්කෙනෙක් ගණන් කරලා කිව්වනේ මේ රූපවාහිනී ප්‍රශ්න මොකක්ද කියලා 1 2 3 කියලා 10 වෙනකන් ඊට කියලා ප්‍රශ්න තියෙනවලු. නමුත් අපි යේසුස් වහන්සේගේ දරුවෝ ආදායමත් වෙන්නේ නැතුව ඉදිරියට ගමන් කරන්න ඕනේ. හරියාකාරව යාඥා කරන හැටි තමයි මේ උදාසන මම කතා කරන්න කැමතියි. හැමෝම යාඥා කරන ප්‍රශ්නයක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ අපට කියලා දීලා තියෙන හරි මාර්ගේ නැත්නම් හරි විදියෙන් අපි යාඥා කරන්න. පාස්ටර්ස්ලා කියලා දෙනවා ඕගොල්ලන් ගිහිල්ලා ගෙදර යාඥා කරලා පෙන්නනවා. සමහර අය ඉතින් අරයා යාඥා කරනවා එයා යාඥා කරනවා. එයා හයියෙන් යා කරනවා මමත් හයියෙන් යා කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. දෙවියන් වහන්සේ බීරිකමක් නැහැ. ඕන එකක් අහනවා. හිමින් කිව්වත් අහනවා, හයියෙන් කිව්වත් අහනවා. ඒක දෙවියන් වහන්සේ. දැන් බලන්න ලූක්ගේ සුභාරංචිය අපි ගමු 18 වෙනි පරීක්ෂේදී. අද මේ උදෑසනම කතා කරන්න කැමති ලූක්ගේ සුභාරංචිය 18 වෙනි පරීක්ෂේදී. දැන් පළවෙනි පදේ කියවුවොත් යේසුස් වහන්සේ මේ උපමාවක් දුන්නේ මිනිස්සුන්ව හරියාකාරව යාඥා කරන පිණිස. තේරෙනවද? පළවෙනි පදේ පොඩ්ඩක් කියමුද? ලූක්ගේ සුභාරංචිය 18 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. තවද
ඔවුන් විසින් නොමැලිව නිතර යාඥා කරන්ට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියන සේක. ඒ කියන්නේ හුඟක් අය මැලවෙනවනේ. ඕගොල්ලෝ මන් දන්නේ නැහැ. ඕගොල්ලෝ පිළිගත්තත් නැතත් මට ප්‍රශ්නයක් නැහැ. මේ ස්වභාවයේ මෙතන මේ ප්‍රාසස්ලා යාඥා කරනවා මං ඇවිල්ලා දැන් අවුරුදු 22ක් අර හැම බදාදම අංගහරන යාඥා කරනවා එළිය ගිහිලාගෙන වැඩක් නැහැ මේ හැමදාම මේක යාඥා කරනවා පාස්ටර් කෙනෙක් කොහොම කතා කරන්නේ ඉතල තේවිබි වෙනකොට මේ ඕගොල්ලෝගේ කෙනෙක් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන කෙනෙක් ඕන එකක් කියපු දෙන්න අපි යාඥා කරනවාමයි නමුත් යේසුස් වහන්සේ අපට යාඥා කරන ක්‍රමයක් කියලා දුන්නා. උපමාවක් කිව්වා ඒක. ඊටමත් වැදගත්. ඒ අපි කිව්වොත් දෙවෙනි පදයෙන් අපි අටවෙනි පදේ දැක්කා කියවොත් ඒක ඊටමත් පැහැදිලි. පැහැදිලි කියන්නේ අපි දැනගත්ත යුතුයි ලෝකේ ප්‍රශ්න තියෙනවා. ලංකාවේ ඕන තරම් ප්‍රශ්න තියෙනවා. ඒ ගැන මම කතා කරන්න කැමති නැහැ. හේතුව උන්වහන්සේ යන්න ඉස්සෙල්ලත් ඔක කිව්වනේ. මම ආවේ ඔබට සමාදානිය දෙන්න. නමුත් මේ ලෝකයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න තුලින් ගමන් කරන්න මම ඔබට සමාදානිය දීලා තියෙනවා. දැන් ඔක කාට නිදාගන්න බැහැලු. අර එක්කෙනෙක් ළඟදී කතා කරලා කිව්වොත් නිදාගන්න බැලුවකට හරිය අමාරුයිලු. අයි ඔය ප්‍රශ්න ටික බලාගෙන. මං කිව්වා ප්‍රශ්න ටික පැත්තකට දාලා නිදාගන්න. ඒ ප්‍රශ්නේ විසඳන්න දෙවියන් වහන්සේ ඉන්නවා. මේ බලන්නකෝ. මට කතා කරලා කියනවා නිදාගන්න බැරි. මට නම් මගේ ඉසේ ගිහින් කොට්ටේ තිබ්බනා ඉච්චරයි. මම්බුදි හැයි ප්‍රශ්නයක් නැහනේ මේ මොහොතේදී මම මුස්ම ගන්න බැරි නම් පියාණන් වහන්සේ සමග ආයෝ මොකද්ද ඕ කොරනටත් බය නැහැ ඕන එකට අපිට බය නැහැ අපි ඕන එකට මුහුණ දෙන්න කැමති මං මා ගැන කියන්න කැමති නැහැ හුඟක් අය ඒ ගැන පොතක් ලියන්න කිව්ව ලියන්නේ නැහැ මම හේතුව ඒක පාස්ටර් මම පොතේ තියෙනවා කියන්න පොතේ මොකද්ද දෙවියන් වහන්සේ කිව්වේ උපමාවක් කිව්වා ඒකේ බලන්න චරිත දෙකක්. පළවෙනි චරිතය තමයි නීතිඥයෙක්. බලන්න මේ නීතිඥවරයා අපි හැමෝම නීතිඥවරු ළඟට යන්නේ. උසාවියේ විසඳීමක් හම්බ වෙයි කියලා. ඒ කතාව තව පොඩ්ඩකින් කියන්න විස්තර කරලා මොකක්ද වෙන්නේ කියලා. දැන් බලන්න ඒ කියන්නේ ස්ත්‍රී කෙනෙක්කුයි මේ කියන්නේ මේ විනිශ්චයකාරයෙක් විනිශ්චයකාර මේ දෙදෙනා තමයි මේ කතාවේ එන්නේ මේ උපමාවේ අර ස්ත්‍රී එයාගේ මහත්ය නැති වෙලා එයාගේ ඉඩම අනිත් අය කොල්ල නැත්තම් ගණ්ඩ හදනවා ඉතින් ඒ බය මට ජීවත් වෙන්න එකම ක්‍රමය අපේ ඉඩම මේ ඉඩමත් ඒ මිනිස්සු හොරකම් කරන්න හදානේ. ඒක එදා නෙමෙයි. අදත් සිද්ධ වෙනවා. මට උදාහරණ කීපයක් තියෙනවා. මාළු මේ මාව අඬ ගහන්නේ තෝවටනේ. දැන් බලන්න එක උදාහරණයක් කියන්නම්. පේරාදෙනි. ඉතාමත් ලස්සන තැනක ඉඩමක් තිබුණා. ඒක අයිතුනේ දොස්තර නෝනා කෙනෙකුට. එයා වැන්දපු මේ ස්ත්‍රී වගේ මහත්ය නෑ එයා විතරයි ළමයිනු පිටරට එයා මාව ඉඩම ගිහිල්ලා පෙන්නලා කිව්වා මේ ඉඩම මම කොයි පල්ලියට කියලා කිව්වේ නෑ මම මේ ඉඩම පල්ලියට දෙනවා කියලා මට නිකන් බලලා ඉඩම බලන්න කිව්වා මේක මම ලියලා දෙන්නම් මේ සභාවකට ඕක කියලා ඊළඟ දෙවෙනි සැරේ මම බලන්න ගියා මම බලන්න කිව්වනේ ඉඩම දෙනකන් බලන්න යනකොට මට නම් පේන්නේ නැහැ ඉඩම. එහෙන් ගියා අන්තිමේදී මම බැලුවා එතන ගයක් හදලා. දැන් බලන්න
අල්ලපු වත්තේ නෙක්කෙන මේ දොස්තරවරුන්වත් එක්ක වැඩ කරපු විශ්වවිද්‍යාලේ වැඩ කරපු එක්කෙනෙක්. ඒගොල්ලන් හරි යාළුවෝ. මේ මිනිහා ඉතින් මං ගේ හදලා තියෙනවා. මං කෙලිම ගියා. මම රජයේ වැඩ කරන කෙනෙක්. හරි ලේසි ගියා රෙජිස්ට්‍රාර් ළඟට ඔප්පුවක් ගත්තා මේ කොහොමද උනේ කියලා. බලනකොට ඒ ඔප්පුව අරයට විකුණලා තියලා අරය බැංකුවේ ණය අරගෙන ගේ හදගෙන ඒ ඔප්පුවේ අර දොස්තර නෝනාගේ පුතාගේ අස්සම දාලා ඩෙන්ටි කාඩ් නම්බර් ඔක්කොම දාලා ඔප්පුව ලියලා තියෙනවා. මම ඔක්කොම ගත්තා ඒක. එතකොට මම මෙයාට කිව්වා මේක මෙහෙමයි වෙලා තියෙන්නේ කියලා. එතකොට යාගේ යාළුවෙක් තමයි මේ ලෝවර් කෙනෙක්. මේ පෙරේත පාරෙන් ඉන්නේ සංඝකාර කියලා. එයා ළඟට ගියාම එයා කිව්වා මේක ප්‍රශ්න නෑ මම ඔක අරන් දෙන්නම් කියලා. එයා කිව්වා මට පිටරට යන්න ඕන මම ළමයින් බලන්න. ඕ උසාවියට එන්න දෙන්නේ නෑ. ඒක ගත්ත. අර මිනිහා කියනවා මට මං කොහොම හරි මේකට සල්ලි ගෙවන්නම් කියලා. සතයක්වත් දුන්නේ නැහැ. ඉතින් ඔය වාගේ මේ බලන්න මේ යාළුකමට ඔය කරලා තියෙන්නේ නේ. ඒ දෙන්න යාළුවෝ දෙන්නම එකට මේ ගිඩම් ගත්තේ. අර කාලේ අර මිනිහ දෙන්නම විශ්වවිද්‍යාලේ. දැන් බලන්න මේ ස්ත්‍රීට කොච්චර අමාරුද? උසාවියේ නැතන් අර නීතිඥ ළඟට ගිහිල්ලා බලන්න විනිශ්චයකාර ළඟට. දැන් බලන්න මේ මිනිහා කවුද කියලා. මේ මිනිහා තුන්වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේට බය නැති කෙනෙක්. පොඩ්ඩක් කියවන්න ඒක. දෙවෙනි පදේ ඉඳලා කියවන්නකෝ. ලෝකයේ සුභාරංචි 18 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. දෙවියන් වහන්සේට බය නැත්තා වූ මනුෂ්‍යයන්ට ගරු නොකළා වූ විනිශ්චයකාරයෙක් එක් නුවරක සිටියේය. දැන් බලන්න. මිනිහා මිනිස්සුන්වත් ගණන් ගන්න නැහැ. දෙවියන් වහන්සේත් ගණන් ගන්න නැහැ. එහෙමනේ අද ලෝකෙ සිද්ධ වෙලා තියෙන්නේ. මේ රට බලන්නකෝ ඕන රටක බලන්න ඕක ප්‍රශ්නේ තියෙනවාමයි. හරිද? මිනිස්සුන්ටත් ගණන් ගන්න නැහැ. ඕන තරම් කෑ ගහන්න උසාවියට යන්න අපිට බය නැහැ ඕව. ඒකත් අපි වෙනස් කරන. ඒ මිනිහා එහෙම කියන්නේ මම දෙවියන්ටත් බය නැහැ. මම පස්සේ මේ කාන්තාව මේ ස්ත්‍රී හැමදාම උදේ ගිහිල්ලා අරයා වැඩට යන්න ඉස්සෙල්ලා උසාවියට යන්න ඉස්සෙල්ලා ඔන්න ගේට්ටුව ගාව මේක කියන්න කියන හැමදාම යනවා. අර මිනිහා කියනවා මට දෙවියන් වහන්සේ නෑ මිනිස්සුත් මට කැමතියි. නමුත් මේ ස්ත්‍රී හැමදාම මට කරදර කරන නිසා මම මේක විනිශ්චය කරලා දෙන්නම් කියලා. බලන්න පොඩ්ඩක් කියව මේ පදේ. තුන්වෙනි පදය. ඒ නුවර වැන්දබුවක්ද සිටියාය. ඈ නොඑක්වර ඔහු ළඟට ගොස් මාගේ විරුද්ධකාරයා ගැන මට යුක්තිය කළ මැනවයි කීවාය. ඔහු කලක් නොකමැති විය. පසුව ඔහු තමා තුළ කතාකොට මම දෙවියන් වහන්සේට බය නොවෙමි. නමුත් මනුෂ්‍යයන්ට ගරු නොකරන්නේ නමුත් මේ වැන්දමුව මට කරදර කරන එයින් ඈ නිතර ඊමෙන් මා නොපෙළෙන පිණිස ඈට යුද්ධය කරන්න මේ කීසේක. පොඩ්ඩක් හිතලා බලන්න. මිනිහා මේ කරදර බැරුව අපේ දෙවියන් වහන්සේ කරදර කියන ඔයගොල්ලන් යාඥා කරන්න උදේ පාන්දර ඉඳලා හවස වෙනකන් යාට කරදර නැහැ. හේතුව මගේ දරුවෝ මේ විනිශ්චයකාරය වගේ නෙමෙයිනේ. දෙවියන් වහන්සේට හැමෝම සුද්ධවන්තයෝ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ දරුවෝ. අර මිනිස් ඈතට ගියාට යම් කිසි දවසක ආපහු වෙයි කියලා බලාගෙන ඉන්නවාමයි. අපිනේ මේ මිනිස්යාගෙන් වැඩක් නැහැ කියලා. දෙවියන් වහන්සේ කවදාක්වත් එක්කෙනෙක්ව බලලා මේ විදියකින් වැඩක් නැහැ කියලා. අන්තිමේදී මොහොතේවත් ඒ මිනිහා දෙවියන් වහන්සේ ළඟට ගියේ. ඉතාමත් වැදගත්. හරියාකාරව ගමන් කරන්න ඒ මිනිහා හිතුවේ නැහැනේ. ඒ මිනිහා ලෝකෙදී ඒ ලෝකේ යා හැසිරෙන විදිහ තමයි දැනත් මේ හැසිරෙන්නේ. කොහොමද යන්න බෑ මොනවාද කොලේ අරගෙන කොහෙ ගියත් කිසි කෙනෙක් උදව් කරන්නේ නැහනේ. අපට බෑ ඕවා කරන්න. මේ කොරෝනාව කියලා නිකන් බොරුවට ඔක්කොටම කොරෝනා කියන්නේ. වැඩක් කරන්නේ නැහැ. ඕන රාජ්‍යයේ කන්තෝරේට යන වැඩක් වෙන්නේ නැහැ. කරන්නත් බෑ. හේතුව මිනිස්සු වැඩ නැහැනේ. ඒ කියන්නේ
රජයෙන්ම ඒගොල්ලන්ට අවසර දීලා තිනවා ඔයයි වැඩට යන්න ඕනේ නැහැ. පඩිය දෙන්නම් අපි. කොච්චර ලේසිද? කිසි වැඩක් නැතෝ පඩිය අරගෙන ඉන්න එක. ඒ විතරක් නෙවෙයි අනිත් මිනිස්සුත් අමාරු දානවා මේක. දැන් බලන්න මේ කාන්තාව. ඒ කියන්නේ එයා කවදාවත් අත්හැරියේ නැහැ. නිතරම ඒ කියන්නේ උන්වහන්සේගේ උපමාවෙන් අපට කියන්නේ කවදාවත් අධෛර්යමත් වෙන්න එපා. කවදාවත් මේක වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. ඒ දෙවියන් වහන්සේ කරන එක කරනවාමයි. කොහොමද කරන්නේ කවුද කරන්නේ අපි ඒවා කියන්න ඕනේ නැහැ. අපේ යුතුයකම නිතරම බය නැතුව යටහත්කමින් යාඥා කළ යුතුයි. දැන් බලන්න මේක මං හිතන්නේ මේක උපමාවක් නෙමෙයි. මේ උපමාව තුලින් දෙවියන් වහන්සේ අපට යම් කිසි දෙයක් එයා ගැන කියලා තියෙනවා. එයාගේ චරිතය ගැන. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. හේතුව අපි ලූක්ගේ සුභාරංචියේ 11 වෙනි පරිච්ඡේදයේ 13 පදේ ගත්තොත් තමුන්ගේ දරුවන්ට හොඳ ආහාර දෙන්න තමුන් සූදානම් වෙනවා. එහෙමනම් මම ඔබට හොඳට ඕන තරම් දෙන්න මං කැමතියි. දිව්‍යන් වහන්සේගේ හදවත විවෘතයි. හැමදාම යහපතක් වෙන්න අපට සියලු දේම කරන එක ඇත්ත. මාගෙන්න මට කියන්න පුළුවන් ඒකට මිනිස්සු ගණන් ගන්න ඒක පාස්තර ක්‍රිෂ්ණරාජ. ප්‍රශ්න නැතුනේ ප්‍රශ්න තිබුණාට මේ මැදින් යන්න දෙවියන් වහන්සේ කරුණාව දීලා උන්වහන්සේ අපි සමග ඕන දෙයකට මූල දෙන්න ලෑස්ති. හේතුව අපි තනියම නෙවෙයි උන්වහන්සේ අපි සමග. උන්වහන්සේ අපි සමග නම් අපට විරුද්ධව කාටවත් සටන් කරන්නත් බෑ එන්නත් බෑ. ඒක වචනේ ලියලා තියෙන්නේ. නමුත් අපි බයයි. මොනවාද වෙයිද? හැබැයි අපි දෙවියන් වහන්සේ ඉදිරියේදී අවංකකම තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි. අපි වචනේ අනුව තමුන්ම හිතලා බලන්න. දෙවියන් වහන්සේ කතා කරන්නේ ඔබට වචනේ තුලින්. තමුන් හිතලා බලන්න අද මම වචනේ අනුව ගමන් කළාද? පොඩ්ඩක් හිතලා බලන්න. කියුවා හරි උදේ පාන්දර මිනිස්සු පහකට කියනවා ඒක මන් දන්නේ නැහැ. සමහර අය කියනවා ඉතින් පාස්ටර්ට නම් කටපාඩම් කියලා ඒක ඔයගොල්ලන්ට පුළුවන්. හේතුව සුද්ධාත්මයන් වහන්සේ දීලා තියෙන එකටනේ. ඒක මේ යෝහන්ගේ සුභාරංචිය 14 වෙනි පරීක්ෂයේදී 26 වෙනි පදේ ඔක ලියලා තියෙනවා. මම නිතරම කියනවානේ සුද්ධාත්මයන් වහන්සේ අපට දීලා තියෙන්නේ මතක් කිරීම පිණිස උන්වහන්සේ උගන්වන දේවල්. මේ ලෝකයේ දේවල් නෙමෙයි. දැන් ටෙලිෆෝන් නම්බර් කටපාඩම් හුඟක් අයට. මට නම් ටෙලිෆෝන් නැහැ. ඔය අතේ තියෙන ටෙලිෆෝන්. මම ඉතින් අර පොතේ බලන අර කරකොල තමයි ගන්න අර මේස උඩ තියෙන එක. ඒක නෙමෙයි ප්‍රශ්නේ මෙතන. තමුන්ට සුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ කියපු දේවල් නැත්නම් ලෝක දේවල් නෙමෙයි. ඒවන හොඳටම ඕපදූපන හොඳටම දන්නවා. ඒක අනිත් අයට කියන්නත් හරිය රසයි නේ. පල්ලිය ඉවරනාන් පස්සේ එළිය කතා කරන ඕවනේ. මේ දේශාවනා කියන්නේ. ඒකෝ මන් දන්නවා. සිංහලෙන් නම් මාසෙට සැරේ අයින්නේ ඉංග්‍රීසියෙන් හැමදාම එනවනේ. එළිය ගියාම ඒගොල්ලෝ කතා කරන අර ගියේ ඉරිදා මොකද්ද ටෙලිවිෂන් එකේ අර ටෙලි ඩ්‍රාමා ගැන තමයි කතා කරන්නේ ඒගොල්ලෝ. මේ දේශනා කරපියව නෙමෙයි. ඉතින් තමුන් කල්පනා කරලා බලන්න දෙවියන් වහන්සේගේ දරුවෝ නම් අපි උන් වහන්සේගේ වචනේ අනුව ටෙලි ඩ්‍රාමා බලන්න එපා කියලා කියන්නේ නැහැ. ඒක හොඳටම බලන්න. නමුත් වචනේ අමතක කරන්න එපා. වචනේ අනුව ගමන් කරන්න ඕනේ. දැන් බලන්න මේකේ පළවෙනිදී අපි දැනගත යුතුයි. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඊටමත් වැදගත්. ඒකයි මම කියන්නේ මේක උපමාවට වඩා වැදගත්කම හේතුව දෙවියන් වහන්සේගේ චරිතය ගැන මෙතන ලියලා තියෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ ප්‍රේමය කියලා අපි හැමෝම කියනවා. මම උන්වහන්සේට මට ප්‍රේම කරනවා කියලා.
ඒක තමයි දන්න පදයක් තියෙනවනේ. යෝහන් 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ උන්වහන්සේ ලෝකයට කොච්චර ප්‍රේම කරාද? තමාගේ පුතාව මරණකම් ඇරියන්නේ මේ ලෝකෙට අපිට මේ කියන ගැලවීම දෙන පිණිස. දන්නවද 3:16? ඒ වගේම දැන් රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 32 බලන්නකෝ. රෝම 8:32 එහෙරි කියලා තියෙනවා. යේසුස් වහන්සේ මගේ පුත්‍රයාව මරණකම් මං ඇරියාව. ඒ කියන්නේ කල්වාරියට ගිහිලා මරණකම් මං බලාගෙන හිටියා. හේතුව මොකද්ද? උන්වහන්සේ සමග මට ඔබට සියලු දේම දෙන්න පුළුවන්. සියලු දේම. ඒ කියන්නේ දැන් හාල් පරිප්පු ඔක්කොම දෙන්න පුළුවන් යාට. බැරි නෙමෙයි. දැන් පරිප්පු නැහැ කියලා කියන හුඟක් අය. මන් දන්නේ ඒක. පරිප්පු නැත්නම් දෙවියන් අන්ත වෙන මොනවද? පොඩ්ඩක් කියමුකෝ. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදේ. රෝම 8:32 තමන් වහන්සේගේම පුත්‍රයා ඉතුරු කර නොගෙන අප සියල්ලන් උදෙසා පාවා දුන්නා වූ තනන් වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද? උන්වහන්සේ අපි හැමෝටම සාමාන්‍ය දේ මිනිස්සු නෙමෙයි සාමාන්‍ය දේවල් දෙන්නේ. අරකින් ගත්තා මේක දුන්නා තෑග්ගක් වගේ. දෙවියන් වහන්සේ එහෙම නෙමෙයි. දෙන එක හොඳම දේ දෙන්නේ. හැමෝටම දෙන්නේ උතුම් දේ. ඒක තමයි උන්වහන්සේගේ ප්‍රේමය. ඒ ප්‍රේමය නිසා තමගේ ජීවිත දුන්නා පමණක් නෙමෙයි ඒත් එක්ක ඔබට ඕමනා සියලු දේම දෙන. ඒක බොරුවක්ද මේ ලීලා තියෙන්නේ. දෙවියන් වහන්සේ කවදාවත් බොරු කියන තැනැත්තෙක් නෙමෙයි. ඒ කිව්වොත් කිව්වමයි. කරනවා නම් කරනවාමයි. මිය සියලු දේම සපයනවා කිව්වම සපයනවා. ඒක මොන වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි අපි දැනගත යුතු ඉස්සල්ලාම උන්වහන්සේගේ ප්‍රේමය. යාඥා කරලා යනකොට බලන්න උන්වහන්සේගේ ප්‍රේමය වැදගත්. දැන් අපි ගත්ත හැකි පළවෙනි යෝහන් 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ගත්තොත් ඒකත් එහෙමනේ උන්වහන්සේගේ ප්‍රේමය ගැන කියන්නේ. අපි උන්වහන්සේගේ දරුවෝ අනිත් මිනිස්සු ඕන එකක් කරපු දෙන් කියපු දෙන් ඒක ප්‍රශ්නයක් නැහැ. අපි හැමෝම උන්වහන්සේගේ දරුවෝ. ඒක අමතක කරන්න එපා. උන්වහන්සේ අපට දෙන්නේ හැම වෙලේම උතුම් දේ. දෙනවා නම් හොඳ දේවල් දෙන්නේ. අනිත් අය වගේ නෙමෙයි. සමහර විට අපට ඕන නැති දේවල් කාට හරි දීලා යනවනේ. ඔන්න මේක ගන්න කියලා. ඒ අපට ඕනේ නැහැ. දෙවියන් වහන්සේ එහෙම නෙමෙයි. සමුන්ට උතුම් දේ හොඳම දේ දෙන්නේ උන්වහන්සේ. කවදාක්වත් ඒව ආම කරන්න. ඉතින් ඊළඟට උන්වහන්සේ අපි දැනගත්ත යුතුයි මේ රෝම පොතේ අන්තිම පරිච්ඡේදයේ කියන්නේ 16 වෙනි පරිච්ඡේදයේ ඒක කියවන්න ඕන. අන්තිම පදේ මම හිතන්නේ 27 වෙනි පදේ කියන්නේ උන්වහන්සේ කවුද කියලා ඥානවන්ත දෙවියන් වහන්සේ සියලු දේම දන්නේ එක්කෙනා. පොඩ්ඩක් කියවන්න රෝම 16:27 අන්තිම පදේ අන්තිම පරිච්ඡේදයේ අන්තිම පදේ රෝම පොතේ. රෝම 16:27 එකම ප්‍රඥාවන්ත වූ දෙවියන් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන සදාකල්ම ගෞරව වේවා. එකම ප්‍රඥාවන්තය කවුද? දෙවියන් වහන්සේ. ඒ කියන්නේ ප්‍රේමවන්ත දෙවියන් වහන්සේ ප්‍රඥාවන්ත දෙවියන් වහන්සේ. කවදාත් වරදින්න ප්‍රඥාව තියෙන උන්වහන්සේ ළඟට. උන්වහන්සේට ගියත් ඒක සියලු දේම දෙනවාමයි. ඒ කියන්නේ උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ සියලු දේම දන්නවා. ආයි අපිට කියන්න ඕනේ නැහැ. ඒකයි මේ මට මතක හිටියට මම හිතන්නේ ඒසායක පොතේ 65 අන්තිම පදේ පොඩ්ඩක් කියන්නේ මෙහෙමයි. අපි දන ගහලා කතා කරනකොට ඉස්සෙල්ලා උන්වහන්සේ කතා කරලා ඉවරයි. බලන්නකෝ. හුඟක් කල් යන්න ඕනේ නැහැ. ඒ වෙලාවෙම උන්වහන්සේ අපට
ඒක උත්තර දෙනවාමයි. ඒ කියන්නේ ප්‍රඥාවන්ත දෙවියන් වහන්සේ උන්වහන්සේත් පමණයි. සියලු දෙම දන්න එක්කෙනා. දානියෙලත් කිව්වා හැම. කිව්වම උන්වහන්සේ සියලු දෙම දන්නවා. අපට කිසි අඩුපාඩුවක් තියෙන්න දෙන්නෙත් නැහැ. දැන් බලන්න ඒ කියන්නේ උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ ප්‍රඥාව, තුන්වෙනි එක උන්වහන්සේ ඉතාමත් බලවත්. ඒ කියන්නේ උන්වහන්සේ බලවත්කම හැමෝම දන්නවා. උන්වහන්සේට ඒක මම වචන කියන්න ඕනේ නැහැ. උන්වහන්සේට කරන්න බැරි කිසි දෙයක් නැත. දැන් බලන්න ලේසි මේක තමයි මේ ලූක්ගේ සුභාරංචියේ පළවෙනි පරීක්ෂේදී 27 වෙන්න ඕන. මරියාට කිව්වනේ ළමයෙක් උප එයා හිතන කොහොමද මම පුරුෂයෙක්වත් දන්නේ නැහැ කියලා. එතකොට මොකද්ද කිව්වේ? දෙවියන් වහන්සේට සියලු දේම පුළුවන්. ඒක ඒ කාන්තාවට කිව්වේ. පොඩ්ඩක් කියවමද පළවෙනි ලූක්ගේ සුභාරංචිය පළවෙනි පරීක්ෂේදී මම හිතන්නේ හැටියට 37 වෙනි පදේ. තිස් සත්වනි පදය මක්නිසාද දෙවියන් වහන්සේගෙන් වූ කිසි වචනයක් බල රහිත නොවන්නේ යැයි කීවේය. දැන් බලන්න උන්වහන්සේගේ ඒ කියන්නේ දැන් බලන්න මං කිව්වේ මේ උපමාවට වඩා වැදගත්කම පෙන්වන්නේ දෙවියන් මේ කතා මේ උපමාව තුලින් දෙවියන් වහන්සේගේ චරිතය. එයා ප්‍රේමවන්ත කෙනෙක්, ඥානවන්ත කෙනෙක්, අනිත් එක බලවත් කෙනෙක්. උන්වහන්සේට බැරි දේවල් නැත. දැන් අපි ඊළඟට යනකොට අපට පෙනෙන්නේ ඊළඟට කියවගෙන ගියොත් අපට පේනවා හරියාකාරව යාඥා කරන්න බැරි විදිහට යාඥා කරන්නේ. දෙන්නෙක් ගැන මේ කතාව කියන්නේ. අපි දැන් කියවුවානේ අපි ඉදිරියට ඉතුරු ටික කියවගමුකෝ. මේ උදාහරණ දෙකක් දෙනවා දෙවියන් වහන්සේ. ඒ කියන්නේ හරියාකාරව යාඥා කරන එක්කෙනයි වැරදි විදිහට යාඥා කරන අය කියනයි ඉතුරු පදේ කියව ගන්න යන්නකො බලන්න. ඒකෙම ලූක්ගේ 18 ලූක්ගේ සුභාරංචියේ 18 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට දෙවියන් වහන්සේ තමන්ට රෑදාවල් හඬගසන්නා වූ තමන් තෝරාගත්තවුන් ගැන යුක්තිය ඉෂ්ට නොකරනසේක්ද. උන්වහන්සේ ඔවුන් කෙරේ බොහෝ ඉවසිල්ලෙන් සිටිනසේක. උන්වහන්සේ ඔවුන්ට වහාම යුක්තිය ඉෂ්ට කරනසේකයි නුඹලාට කියමි. එසේ වී නමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්ලි පොළවේ ඇදහිල්ල සම්භවේදයි කීසේක. නෑ 18 වෙනි පරීක්ෂේදී ඉතිරි කොටස මේ යාඥා දෙකක් තියෙනවා. පරිසෙවර කෙනෙක්කුයි 18 වෙනි පරීක්ෂේදී. ඒකේ මොනවද කියන්නේ? ඒකේ මනුෂ්‍යෝ දෙදෙනෙක් අන්න හරි ඒක තමයි. මනුෂ්‍යෝ දෙදෙනෙක් යාඥා කරන පිණිස දේවමාලිගාවට නැගී ගියෝය. එක්කෙනෙක් පරිසෙයෙක්ය, අනිත් තැනැත්තා සුංගම් අය කරන්නෙක්ය. පරිසයා හිටගෙන තමා තුල යාඥා කරමින් දෙවියන් වහන්සේ මම කොල්ලකාර වූ අධර්මිෂ්ඨ වූ කාමමිත්‍යාචාරකයෙක් වූ අනිත් මනුෂ්‍යයන් මෙන් කෙනෙක්වත් මේ සුංගම් අය කරන්නා මෙන් කෙනෙක්වත් නොවන බැවින් නවත්තමු. ඒ කියන්නේ චරිත දෙකක් මෙතන. ඒ කියන්නේ එක්කෙනෙක් පරිසවර කෙනෙක් මිනිහා ගිහිල්ලා මාලිගාවේ ළඟටම ගිහිල්ලා යාඥා කරනවා. මොකද යාඥා මං අර කරන්නේ මං මේක කරන්නේ හුඟක් ක්‍රිස්තියානි කාර්යත් එහෙම කියන්නේ මං අරයා වගේ මං අර කරන්නේ මේක කරන්නේ නැහැ. ඒක සුද්ධවන්තයෙක් කියලා දෙවියන් වහන්සේ. එහෙනම් දෙවියන් වහන්සේ ළඟට යන්න ඕනේ නැහනේ. මිනිහාට එතන යාඥාවක් නැහැ. මම මේ අවිල්ලා අරින්නට තුංගොන් අහි කරන වාගෙත් නෙමෙයි මම. පල්ලිය වෙලගෙන අරයා වාගෙත් නෙමෙයි මෙයා වාගෙත් නෙමෙයි. මම සුද්ධවන්තයෙක්. මම දැන් අවුරුදු 25ක් සේවය. ඔහොම කියලා වැඩක් නැහැ.
ආර මිනිහාට දෙවියන් වහන්සේ කියන ඒ මිනිහාගේ ඉවරයි එතන. දෙවෙනි එක්කන බලන්නකො සුංගමයි කරන කෙනා. මිනිහා ළඟටවත් කියන ඈත ඉඳලා කියනවා පියාණනේ මම පව්කාරයෙක්. බලන්න මේ දෙනාගේ වෙනස. මගේ පව් වලට සමාව දෙන්න. උන්වහන්සේ පිළිගත්තානේ. උන්වහන්සේගේ ලේ වලින් මාව පවිත්‍ර කරන්න. මාව පිරිසිදු කරන්න කියලා ඒ මිනිහා ඒ විදිහට නාවේ. ඔන්න බලන්න මේ වගේ තමයි අපි හිතා ගන්න ඕනේ. මේ යාඥාවදී කොටස් දෙකක් තියෙනවාමයි පල්ලියේ. ඔක්කොම දන්නවා අපි කවුරු ගානක් කියරියම් වාක්‍යනේ දන්නව ඒක දන්නව. දන්නවනම් දෙවියන් වහන්සේ ළඟට යන්න ඕනේ නැහැ. උන්වහන්සේ යන උමතමට මොනක් තියෙන නිසා යාඥා කරන්න ඕනේ. නමුත් අවසාන වශයෙන් මම කියන්න කැමති කරුණු 4ක් විතර මම කියන්න කැමති. ඒ කියන්නේ පළවෙනි දේ අපි උන්වහන්සේ ළඟට යනවා නම් අපට ඇදහිල්ල තිය යුතුයි. ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඩක් නැහැ. ඒක හෙබ්‍රෝර පොතේ අපි කියවන්න පුළුවන් 11 වෙනි පරිච්ඡේදයේ 6-7 කියවුවොත් ඒකේ ලියලා තියෙනවා ඒ කියන්නේ අපට ඇදහිලි නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඒකේ පස්සේ ලියලා තියෙන්නේ නෝවා ගැන. නෝවා ඇදහිල්ලෙන් දියහිනාස් කිව්වනේ මං ලොකු වර්ෂාවක් ගේනවා කියලා. ඔන්න නෝවානේ. එතකොට මිනිහා ලොකු බෝට්ටුවක් හැදුවානේ. විශ්වාසයෙන් ඒක හැදුවේ. ඒ කියන මිනිහා කවදාකවත් වැස්ස දැකලත් නැහැ. මිනිහා කවදාකවත් ඔය ජල ගැලීම දැක්කලත් නැහැ. මිනිහා විශ්වාසයෙන් බෝට්ටුව හැදෙන. ඒ කියන්නේ අර විශ්වාසය අවශ්‍යයි. අපට ලෝකේ මොනවත් පේන්නේ නැති වුණාට අපේ විශ්වාසය උන්වහන්සේ ආවා අපි වෙන මරුණා ආපහු එනවා. ඒක ඔක්කොම අපි විශ්වාස කරගන්න. කවදා ඒ කියලා මම දන්නේ නැහැ. දැන් මිනිස්සු කියන්නේ කොරෝනා එක තමයි ඉන්නේ කියලා හුඟක් අය කියනවා. මම නම් ඒක දන්නේ නැහැ. මම එකක් දන්නවා. එයා එනකන් අනිත් ආයව දෙවියන් වහන්සේ ළඟට ගේන්න අපි උත්සාහ කරන්න ඕනේ. මේ කොරෝනා කාලෙත් මිනිස්සුන්ව දෙවියන් වහන්සේ ළඟට ගේන්න ඕනේ. ඒක තමයි අපේ යුතුයකම. එනවා කියලා බලාගෙන ඉන්න වැඩක් නැහැ නේ. ඔයත් යන්නේ නැහැ. යානත් මිනිස්සුන්ට යන්න දෙන්න. අපි උන්වහන්සේ එන පළවෙනි දේ අපි විශ්වාසය තිය. දෙවෙනි දේ අපි උත්සාහ කරන්න ඕන හැමදාම. මේ කවුරුදු ගණනාවක් මේ කියනවනේ අපි හැමදාම අඟහරුවාදා බදාදා යාඥා කරන බලන්නකෝ. මේ මං ආව පස්සේ මොකක් නැවතුනේ නැහැ. වීසි අවුරුදු 20ක් මේ කොරෝනා ඇරෙන්න අනිත් දවස්වල අඟහරුවාදාත් කරනවා මම පළවෙනි එන්නේ. බදාදත් කරනවා. සමහර අය ඉතින් පරක් වෙලා නික ප්‍රශ්නයක් නැහැ. ආවොත් හොඳයි. යාඥාව තියෙනවාමයි මම මරණකම් යාඥා කරනවාමයි. ඒක තමයි අපි දැනගත යුතුයි. ඒකට තැන දිය යුතුයි. ප්‍රතිද තැනක් දිය යුතුයි ඔබගේ ජීවිතයේදී යාඥාව. කොයි විලාවෙද කොහොමද කරන්න කියලා මම දන්නේ නැහැ. ඒක තමුන්ගේ අදහස අනුව තීරණයක් ගන්න. යේසුස් වහන්සේ උදේ පාන්දර යාඥා කරා යාඥා කරුවා. ඒ වෙලාවක් නැහැ. එහෙනම් පළවෙනි දේ එතකොට අනිත් එක අපි නොකඩවම යාඥා කරන්න ඕන. අනිත් එක අපේ යටහත්කම ඉතාමත් වැදගත්. අපේගේ යටහත්කම දෙවියන් වහන්සේ අර බලන්න අර මිනිහා යාඥා කරනකොට මිනිහට යටහත්කම නැහැ. මම මේ ඔක්කොම කළා. මට ඕනේ මොනවද මම ධර්මශ කෙනෙක් කියලා. අර මිනිහා තමයි ඈතින් ඉඳලා කියන ස්වාමීනි මම පව්කාරයෙක්. අපි හැමෝම දෙවියන් වහන්සේගේ ළඟට යන්න නම් අපි කොහොමද අපි යටත් විය යුතුයි. යටත්කම. ඒ වගේම දිගට අපි දෙවියන් වහන්සේ ළඟට යන්න ඕන. ඒ හිනා මේ දවස් කාලයේදී මොන ප්‍රශ්න තිබුණත් ප්‍රශ්නයක් නෑ අපට. යාඥාව හරි විදියට යාඥා කරන්න ඕන. යේසුස් වහන්සේ කියලා දුන්න වගේම ලූක්ගේ සුවාරංචියේ 18 වෙනි ප්‍රශ්නේ කියපු විදියටම අපි යාඥා කරොත් අපට උත්තර ලැබෙනවමයි. සමහර විට අපි හිතන විදියට නෙවෙයිනේ. දෙවියන් වහන්සේ හිතන විදියට හදන්නේ. දැන් නපුරුම රජා හිටියේ නෙබුකඩ්නේසර්. මට මේ වචනේ හරියට පැහැදිලි මදි. නෙබුකඩ්නේසර් මේ ලෝකේ හිටපු
ඉතාම දරුණු රජතුමා මේ නෙබුගොඩ්නේසර්. මගේ සේවකයා කියලා දෙවියන් වහන්සේ කියනවනේ යාට හේතුව යාව පාවිච්චි කරවා දෙවියන් වහන්සේ අනිත් ආයව උන්වහන්සේ ළඟට පොළඹවන්න වෙන මොනකටද මේ අර බලන්න අර ෂෙඩ්රක් මේෂක අබෙඩ්නගෝ ධම්මන ගින්දරට මොනවද වුනේ ඒකයි කියලා තියෙන්නේ දැන් බලන්න ඒ මිනිස්සු තුනාගෙම එතන 4 දෙනෙක් හිටියලු මේගොල්ලන් බලලා පුදුම වුණා ඒක දාන්න ගිය මිනිස්සුත් මැරුණා එච්චර ගින්දර ඒ මිනිස්සු එළියට ආවා හේතුව දෙවියන් වහන්සේ කියලා තියෙනනේ තමුන්ගේ දැන් තමුන්ගේ ඕගොල්ලන්ට නම් ප්‍රශ්නයක් නැහැ මට නම් හරි ලේසි කොච්චර ඉසකෙස් තියෙන ඔක්කොම ගණන් කරලා තියෙන එකක්වත් වැටෙන්නේ නැහැ උන්වහන්සේට දන්නේ නැතුව මගේ ගණන් කරන්න ලේසි ඕගොල්ලන්ගේ ගණන් වල බෑනේ නමුත් ඒක ගණන් කරලා තියෙන එකක්වත් වැටෙන්නේ නැහැ උන්වහන්සේ දන්නේ නැතුව අර මිනිසුන්ගේ ඉසකෙස් පිස්සුන්නේ නැහැ මොනවත් උන්නේ නැහැ හේතුව මොකද්ද දෙවියන් වහන්සේ බලවත් දෙවියන් වහන්සේ එහෙම නිසා හැමදාම යාඥා කරන ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේවා කියලා කියගෙන යන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කළසේකවා. ස්තුතියි. බොහොම ස්තුතියි පාස්ටර් ක්‍රිස්ටරාජා ඔබතුමාගේ යහපත් වූ වචනය ගැන. අපි නොකඩවා ඇදහිල්ලෙන් විශ්වාසවන්තකමින් යටහත්කමින් උන්වහන්සේගේ යාඥාවෙන් පවතිමු. දෙවියන් වහන්සේ අපේ ජීවිතය ඉදිරියට ගෙනියාවි. උන්වහන්සේගේ පැමිණීමේදී අපිව ලෑස්ති කර උන්වහන්සේ අපිව ඔසවාගෙන යාවි. එතෙක් අපි කවදද දන්නේ. නමුත් අපි එතෙක් අපි යාඥාවෙන් සහ කණ්ඩායමෙන් උන්වහන්සේ සමග සම්බන්ධතාවයෙන් ගත කරමු. අපි යාඥා කරමින් උන්වහන්සේ ගස්සට බාර වෙමු. උන්වහන්සේගේ කරුණාව අපි ඉල්ලා සිටීමට පෙර මම ඔබට දැනුම් දෙකක් තුනක් දෙන්න කැමතියි. පළවෙනි එක ඔබගේ පඳුරු සහ දසෙන් කොටස් ඔබ නොකොඩවා එකතු කරගන්න. නැත්තම් තිරේ දිස් වෙන්නා වූ අපගේ අංකයට බැංකුව ගිණුමට ඔබ ටවුමට කිට්ටුවට කොහෙතර යනවා නම් තැන්පත් කරන්න. එහෙම නැත්තම් ඔබගේ ළඟ එකතු කරලා තබා ගන්න ඒක දබාවට ලැබෙන සලස්වන්න ඔබ යන්නේ මේ පීඑෂෝ ගාඩන් එක හරහා ගියොත් කරුණාකර කාර්යාලයට උදේවරුේ විවෘත කරලා තිබෙනවා. ඔබට ඇවිත් ඒක දීලා යන්න පුළුවන්. ඒ වගේම ඔබට විශේෂ යාඥා ඉල්ලීමක් තිබෙනවා නම් මේ දවස්වල ඔබගේ අවශ්‍යතාවයන් ඔබගේ රෝග පීඩාවන් සහ ඒ ඕනෑපාගම් තියෙනවා නම් කරුණාකර මේ තිරේ දිස්වන අපගේ ටෙලිෆෝන් අංක වලට කතා කරන්න. පාසල් රියන්සිගේ අංකය දීලා තිබෙනවා. ඒ වගේ මගේ ඇලෙක්සි ලියනගේ ඒ වගේම පාසල් රියන්සිගේ අංක දෙක ඔබට දීලා තියෙනවා. කරුණාකර ඔබ යාඥා දෙනවා නම් ඔබ ඉදිරිපත් කරන්න අපි ඔබ ගැන යාඥා කරනවා. ඒ වගේම සෙනසුරාදා හවස 7 ඉඳලා පැයකමාර පැයක් විතර අපි බයිබල් පාඩම තියෙනවා Zoom තාක්ෂණය ඔස්සේ. ඒ නිසා ඔබට පහසුකම තියෙනවා නම් ඔබට Zoom තාක්ෂණයට එන්න ඔබගේ තාක්ෂණික පහසුකම තියෙනවා නම් ඔබගේ ඩේටා ප්‍රශ්නයක් එපමණ නැත්තම් ඔබ කරුණාකර ඒ Zoom තාක්ෂණයෙන් කරන්නා වූ බයිබල් පාඩමට සහභාගී වෙන්න. අපි දැන් මේ බයිබල් පාඩම දැන් අපේ ස්ක්‍රීන් එක ලොකු පිරලා තියෙන්නේ. දැන් ගොඩාක් දෙනෙක් අපිත් සමග එකතු වෙනවා. නමුත් ඒ එකතු වීම ගැන දෙවන සූතිවන්ත වෙනවා. එකතු වෙන ඔබ හැමතෙම සූතියි. ඒකට උදව් කරනවා කීප දෙනෙකුත් ඉන්නවා. ඒ අයටත් අපි සූතිවන්ත වෙනවා. අපි යාඥා කාලයකුත් ඒ ගත කරනවා. අපි විනාඩි 20ක විතර යාඥා කාලයක් ගත කරනවා. ඉදිරි ටික වෙලාව අපි බයිබල් පාඩම කරනවා. ඒ නිසා කරුණාකර ඒකට සහභාගී වෙන්න. ඉරිදා උදෑසන අපි නොකඩවා උදෑසන 10:30ට දේවස්ථානයේ අපිට විවෘත කරන්න අවස්ථාව ලැබෙනකන් මම විශ්වාස කරනවා නොබෝ දිනකින් අපිට අවස්ථාව ලැබෙයි කියා. එතෙක් අපි මේ ඔන්ලයින් තමාර්ගස්ත ආකාරයේ ක්‍රමයට ඔබගේ නිවසට දෙවමෙය ගෙන එනවා. කරුණාකර ඒකට වෙලාව වෙන් කරගෙන සහභාගී වෙන්න. ඒ සහභාගී වීමෙන් ඔබට ලොකු ආශිර්වාදයක් ස්වාමීන් වහන්සේ තුළ සම්බන්ධතාවය ගොඩනගා ගන්නට අපිට පුළුවන්කමක් තිබෙනවා. නමුත් අපිට ඒ වගේම අපේ විවිධ සහෝදරයන් කරුණාකර පාස්ටර්විත් යාඥා කරන්න පුළුවන්ද කියලා අහනවා. එවිට පුළුවන්කම හැටියට මම නම් කොහොම හරි යනවා. ඒ නිසා අපි ඔබට යාඥා කරන්න ලෑස්ති. අවස්ථාවක් තිබුණා නම් ඔබ ගෙදරට එනවට අපහසුකමක් නැත්නම් ඔබ කිව්වොත් ඇවිත් පවා යාඥා කරන්නට අපිට පුළුවන්කමක් තියෙනවා. බොහොම සුළු වෙලාවකට. මොකක් වෙලා ඉන්නේ? ගෙවල් දෙක තුනකට යන්නේ අපි ගිහිල්ලා යාඥා කරලා එනවා. ඒ නිසා ඔබට යම් කිසි වගේ අවස්ථාවක් තියෙනවා නම් ඒත් මේ සතියේ තව කමියුනිටි ඉල්ලපු සහෝදර පවුල් දෙකක් තියෙනවා.
මම එයාටත් ගිහිල්ලා කමියුනියන් දෙනවා. ඔබටත් ඒ වගේ සුද්ධෝමේසී සහභාගීකම පැවැත්වීමේ ආසාව ඔබගේ ගෙදරට ලබා ගැනීමේ ආසාව තිබුණා නම් කරුණාකර පාස්ටර් රින්සිටෝ මට දැනුම් දෙන්න. අපි ඇවිත් ඔබට ඒ දේ දෙනවා. ඒක අපේ සේවය අපි බය නැතුව කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබට කරුණාව දෙන සේක්ව. අපි යාඥා කරමින් අපගේ සතිය උන්වහන්සේට බාර කරමු. පෙම්බර මහෝත්තම දෙවි ස්වාමීනි ඔබට ස්තුතියි. ඔබ වහන්සේ අපේ සමග ඉන්න නිසා අපි යාඥා කරන විට ඔබ වහන්සේ අසන නිසා අද ඇසුවා වගේ පීඩාවේදී කරදර වෙලාවේදී කවුරුත් අපේ කන්ලව් අහන්න කෙනෙක් නැහැ කියලා හිතන වෙලාවේදී ඔබ වහන්සේ වෙතට ඇවිත් නොකඩවා ඔබ වහන්සේට කන්ලව් කරන්නට නොකඩවා යාඥා කරන්නට අපිට පුළුවන්කමක් තිබෙනවා. ස්වාමීන් වහන්සේ පුංගා කරදර මැදින් ජීවත් වෙන්නේ. නමුත් ඒ කරදර තුල ඔබ වහන්සේට යාඥා කරන්න අපිට පුළුවන්. ස්වාමීනි අපි කොයි වෙලාවේද කොහොමද කොතනද කියලා දෙයක් නැහැ. අපි නින්දේදී යාඥා කරන්න පුළුවන්. වැඩ කරන වෙලාවේදී එහාට මෙහාට යන වෙලාවේදී හැම මොහොතකදීම අපි ඔබ වහන්සේ සමග සම්බන්ධකමින් යාඥා කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දවස්වල අපි පාරේ යනකොට පවා අපි යාඥාවෙන් ඉන්නවා නම් හොඳයි. එසේ යාඥා කරන විට අපිට මේ කොරෝනා වසංගතයෙන් එන වෛරස අපි වෙතට පැමිණීමෙන් වළක්වන්නට ඔබ වහන්සේගේ ලේවලට පුළුවන්. ඒ නිසා ස්වාමිනී ඔබ වහන්සේගේ ඒ ඇදහිල්ලේ වචන නිතර ප්‍රකාශ කරමින් ගමන් කරන්නට අපි හැම කෙනෙකුටම උදව් කළ මැනව. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි. අපේ සියලු උමනාකමේදී පිහිටුණු මැනව අද ඇසෝවාගේ ඔබ වහන්සේට පුළුවන් අපිට හාල් පරිප්පු සීනි පවා අපිට සපයා දෙන්න ඔබ වහන්සේට පුළුවන්. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේගේ ඒ පුදුම කරුණාව ගැන ඔබ වහන්සේ අපිට සපයා දෙන එක ගැන ස්තුතියි. ස්වාමිනී ඔබ වහන්සේ ආර්ථික කමින් ස්වාමිනී රැකියා අපහසුකම සහ විවිධ ආදායම් අයවීමෙන් මේවා තියෙනවා. ඔබ වහන්සේ අපිට පිහිටුණු මැනව. පියාණන් වහන්සේ හැම පවුලකටම හැම දරුවෙකුටම ඔබ වහන්සේගේ කරුණාව ප්‍රඥාව දුන්නු මැනව. ස්වාමී මේ දරුවන් ස්වාමීන් තාක්ෂණයේ ඔස්සේ ඉගෙන ගන්නා දරුවන්ට ඔබ වහන්සේ උන්ට ප්‍රඥාව දුන්නු මැනව. ඔවුන්ගේ ස්නායු ඔවුන්ගේ ඇස්වල පෙනීම ඔවුන්ගේ මානසික තත්ත්වය ආරක්ෂා කර මේ තුල ස්වාමීන් වහන්සේ ප්‍රඥාවෙන් ඥාණයෙන් ඒ කටයුතු කරන්න උදව් කළ මැනව. පියාණන් සඳහා අවශ්‍ය සියලු දේ සපයා දුන්න මැනව. පියාණන් වහන්සේට යාඥා කරන රෝගීව ඉන්න අපගේ සහෝදර සහෝදරයන් කීපදෙනෙක් ඉන්නවා. අපි වහන්සේට යාඥා කරනවා ඔවුන්ට ස්පර්ශ කර දිව්‍ය සුවයෙන් ඔවුන් පූර්ණ කරන්න කියා. දෙවි ස්වාමිනී දැන් මේ සතිය ඔබ වහන්සේට බාර කරනවා. අපි නාව පරිසරය තුල අපි කරන්නාව කියන්නාව දේ තුල අපිට වහන්සේගේ කරුණාව දැක්වුව මැනව. ස්වාමිනී මේ සංචරණ සීමා තුල ස්වාමිනී ආරක්ෂිතව ගමන් කරන්නට ඔබ වහන්සේ අපිට උදව් කළ මැනව. ස්වාමිනී බස් එකේදී මාර්ගයේදී යම තැනදීම ඔබ වහන්සේගේ රැකවරණය අපිට ගෙන දුන්න මැනව. අපේ රටේත් මුළු ලෝකෙත් මේ වසංගතයේ ඔබ වහන්සේ ඉක්මනින් පහ කර අපිට සභාව තුළට එන්ටත් අපේ දෛනික කටයුතු කරගන්නටත් ඔබ වහන්සේ ඉක්මනින් අපිට උදව් කළ මැනව. ස්වාමීන් මේ සඳහා තීන්දුව తీරන ගන්නා වූ ස්වාමීන් නිලධාරීන් බලධාරීන් ස්වාමීන් දේශපාලඥයින් වෛද්‍ය වෘත්තිකයන් හමුදා නිලධාරීන් පොලිසිය මේ සෑම දෙනෙක් ගැනම අපි ඔබ වහන්සේට යාඥා කරනවා. සියලු සෞඛ්‍ය අංශ ගැන යාඥා කරනවා. ස්වාමීන් මේ දවස්වල ස්වාමීන් ඔවුන්ගේ තිබෙනා වූ මේ වර්ජනය ස්වාමීන් දන්නා ඔබ වහන්සේ අපි යාඥා කරනවා ඉක්මනින් ඒ සියල්ලට විසඳුම දීලා සෙනගට දෛනික සෞඛ්‍ය සේවා ලබා ගන්නට ඔබ වහන්සේ උදව් කළ මැනව. දැන් ස්වාමීන් වහන්සේ ගාස්තේට අපි සියලු දෙනාම බාර වෙනවා. අප සමග සිටින මැනව සිටින බව අපිට දැනෙන්න හැඟෙන්න සැලැස්සුව මැනව. අපගේ ස්වාමියෝ ගැලුම්කාර වූ ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. දැන් අපේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයේද පුත්‍ර යේසුස් වහන්සේගේ කරුණාවද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද ඔබ අප සියලු දෙනා සමගම සියලු ලෝකවාසීන් සමගම ස්වාමී යේසුස් වහන්සේගේ පැමිණීම තෙක්ම වේවා. ආමේන්. මේ වෙලාව අපි සමග සිටීම ගැන ඔබට ස්තුතියි. දැන් ඔබගේ සාමාන්‍ය කටයුතු කරගන්න පුළුවන්. ප්‍රීතියෙන් සතුටෙන් මේ පීඩා තුල සැනසෙල්ලෙන් ජීවත් වීමට ස්වාමීන් වහන්සේගේ අත අල්ලාගෙන යන්න. ඔබට ස්තුතියි. ශාලෝම්. ආමේන්.